හරි. මේ විදිහට තමයි පුතේ තියෙන්නේ. මේ විදිහට තියෙන නිසාම සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක අපි හඳුන්වනවා ස්ෆටික රූපී ඝන දැලිසක් කියලා. දැන් ඔයා අපි අරගත්ත සෝඩියම් ක්ලෝරයිඩ් අරගත්ත ජලප්‍රිය අම්ලයයි ජලප්‍රිය භස්මයයි අතර ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ වගේම තව ජලප්‍රිය භස්මය අතර තමයි KOH. KOH කියලා කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව වලත් ඔය වගේම දෙයක් වෙනවා. දැන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම අරගමු. पोटेशियम हाइड्रोक्साइड ये अदर प्रतिक्रिया वालों කොහොමද වෙන්නේ කියලා ඔන්න पोटेशियम हाइड्रोक्साइड KOH එක ප්‍රතික්‍රියා කරනවා NaCl sodium hydroxide හැදෙනවා ඒකේ पोटेशियम क्लोराइड හා ජලය දැන් මේ पोटेशियम क्लोराइड කියලා කියන්නේ ඒ හැදෙන ලවණයක් ස්ෆටික රූපී ඝන දැලිසක් විදියට තමයි ගොඩ නැගෙන්නේ. තේරුණාද? අපි ලියමු ලවණ. ලවණ කියලා ලියලා ඉක්මනට මේ රූප සටහන් දෙක නගමු. ඉක්මනට රූප සටහන් දෙක නගමු. සමීකරණ දෙක. ඊට පස්සේ අපි අනිම සෝඩියම් ක්ලෝරයිඩ් ගේ දැලිසි අවස්ථාව සර් KOH දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. ඔව් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉක්මනට මේ දෙක ලිව්වා මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සෝඩියම් ක්ලෝරයිඩ් ගේ දැලිසි අවස්ථාව. ඉක්මනට මේක අතන ගමු. එතකොට භස්ම දෙකක්ද ප්‍රතික්‍රියා කරවන්නේ? sorry sodium hydroxide ने HCl है sorry है मतलब क्लोरीन है इधर HCl बाष्पीय अम्लයක් එක ප්‍රතික්‍රියාව sorry है पोटेशियम हाइड्रोक्साइड HCl අතර ප්‍රතික්‍රියාව हाइड्रोक्लोरिक අම්ලය අතර ප්‍රතික්‍රියාව මේකේ යදෙනවා पोटेशियम क्लोराइड H2O යදෙනවා ඉක්මනට දාගන්න පුතේ මේ ටික හරිද පුතේ
හරිද? ඉවරයිද? හරි සර්. හැමෝම ඉවරයිද? අපි ලියමු. එදිනදා ජීවිතයේදී අපගේ බොහෝ කටයුතු සඳහා භාවිතා කරන ලවණයක් ලෙස අපගේ බොහෝ කටයුතු සඳහා භාවිතා කරන ලවණයක් ලෙස ලුණු දැක්විය හැක. සෝඩියම් ක්ලෝරයිඩ් දැක්විය හැක. මේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් ගොඩනැගේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් ගොඩනැගේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් ගොඩනැගේ. මෙසේ ගොඩනැගෙන ලවණ ආම්ලික භාෂ්මික හා උදාසීන ගුණ දක්වයි. ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම අතර ප්‍රතික්‍රියාවෙන් ප්‍රබල භස්ම හා ප්‍රබල අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් උදාසීන ලවණත් ප්‍රබල භස්ම හා දුබල අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් ප්‍රබල භස්ම හා දුබල අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් භාෂ්මික ලවණත් දුබල භස්ම හා ප්‍රබල අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් දුබල භස්ම හා ප්‍රබල අම්ල අතර ප්‍රතික්‍රියාවෙන් ආම්ලික ලවණත් ගොඩනැගේ. ගොඩනැගෙන ලවණයන් ස්පටික රූපී ඝන සංයෝග වන අතර ඉහළ ද්‍රවාංක හා තාපාංක පවතී.
හරි අනුමාත්‍රිකාව ලියන්න ලවණ කීපයක භාවිත අවස්ථා ලවණ කීපයක භාවිත අවස්ථා හරි අපි දන්නේ ජනප්‍රියම ලවණය මොකද්ද පුතේ sodium chloride ඔව් අපි දන්නේ ජනප්‍රියම ලවණය සෝඩියම් ක්ලෝරයිඩ් බහුලවම අපි ඔක කොහෙන්ද අරගන්නේ බහුලවම මුහුදු කොහෙන්ද අරගන්නේ sodium chloride කොහෙන්ද බහුලවම අරගන්නේ sodium chloride මුහුදු ජලයේ මොහොත ජලයෙන් පසින්දු දැනුයිදාවලුනේ ඔව් සර් ඒක තමයි උදේ පන්ති හරියන්නේ 11 මාර වෙනකම් පන්ති කීයද 11 මාර වෙනකම් පන්ති 11 මාර වෙනකම් එහෙනම් ඉතින් අදත් නිදි බරන්න වෙනවනේ අද මේ පන්තිය කරන්නේ උදාසීනීකරණය දක්වා විතරයි. එතනින් පස්සේ ඉතුරු ටික අපි රෑ 10ට පටන් ගන්නවා. ඉතින් අද රෑ 12 වෙනකම් පන්ති. හරි? හරි අපි දන්න ජනප්‍රියම ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. අරගන්නේ මුහුදු ජලයෙන්. මොකටද ගන්නෙ? වැදගත් වෙන්නේ මොනවටද? ලුණු ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මොකටද? ලුණු ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මොකටද? සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ලොකු අර්බුදයක් එයි කියලා මිනිස්සුගේ ලොකු ප්‍රශ්නයක් තිබ්බයි. අය අලුතෙන් ගිනිගත්තේ නැව නිසා අලුතෙන් ගිනිගත්තේ නැහැ කියලා ඉස්පිට කල්ලුතයා ගිනිගත්තනේ. ලංකාවට නැව වෙන්නේ ඔක්කොම ගිනි තියාගෙනනේ. ඒ නිසා අලුතෙන් ගිනිගත්ත නැව නිසා ලොකු සමුද්‍රීය පරිසර හානියක් වුණා. ඒ සමුද්‍රීය පරිසර හානියත් එක්කලා මිනිස්සුගේ මතයක් ආව සෝඩියම් ක්ලෝරයිඩ් නැති වෙයි කියලා. අරගන්න නැති වෙයි කියලා. මිනිස්සු මොකද කරේ එකපාරටම? එකපාරට මොකද කරේ? ලුණු ලොඩ් ගණන් ගත්තා. ඔරියට හරි කඩවල් වල තියෙන ලුණු ඔක්කොම ටික ලොඩ් ගණන් ගෙනලා ගෙදර කොට ගහගත්තා. ඇයි එහෙම කොටදල් ගහගත්තේ ගෙදර ගෙනල්ලා? මොකටද? කාර්මික නිෂ්පාදනයක් කරන්නද? ඈ? මොකටද ගෙනල්ලා කොට ගහගත්තේ ලුණු ටික? මිනිස්සුන්ට ලොකු බයක් තිබ්බ ලුණු නැති වෙයි කියලා. බැරි වෙලාවල් ලුණු නැති වුණා නම් මොනව වෙයිද මිනිස්සුන්ට? ආහාර රසය නැති වෙනවා මිනිස්සුන්ට. ඒ රසය නැති වෙයි කියලා බයට තමයි ගිහිල්ලා ලොඩ් ගණන් ගෙදර ලුණු කොට ගහන්න අරගෙන ආවේ. එතකොට ලුණු අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මොකටද? සෝඩියම් ක්ලෝරයිඩ් වැදගත් වෙනවා මොනවටද? කන්න ඔව් ආහාර රසකාරකයක් විදිහට පාවිච්චි කරනවා. කනවා කියලා ගෙදර ලුණු ගෙනල්ලා බදුත් එක්ක අරගෙන ගන්න නෑ ලුණු. ලුණු මොකද කරන්නේ? ලුණු ආහාර වලට දානවා රසකාරකයක් විදිහට. හරියට මොනවා වගේද? ලුණු වැදගත් වෙන්නේ. දැන් ආවේ පාවිච්චි කරන දුරු පහ අරගන්නකො. දුරු පහ නිකන් කන්නේ නෑනේ. දුරු පහ එළවලු වල රසකාරකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ලුණුත් ආහාර රසකාරකයක් විදිහට අපේ මිනිස්සු පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ්ගේ එක වැදගත්කම. ඒ වගේම ලුණු ගන්නවා මොකටද තව? තව මොකටද ලුණු අරගන්නේ? ලුණු දෙහි දාන්න ගන්න නැද්ද? ලුණු දෙහි දාන්න ලුණු ගන්න නැද්ද? ඔය ඉතින් කතා කරන්නේ. ලුණු දෙහි දාන ලුණු ගන්නවද? ගන්නවා ගන්නවා. ලුණු මාළු හදන්න අර ගන්නවද? ජාඩි හදන්න? කරවල හදන්න? අර ගන්නවා. එහෙනම් ඔයගේ මොකද කරන්නේ ලුණු දාලා? ආහාර කල් තබා ගන්න පාවිච්චි කරන. එහෙම නැත්නම් ආහාර පරිරක්ෂකයක් විදියට මේ සෝඩියම් ක්ලෝරයිඩ් අපි පාවිච්චි කරනවා. ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ්ගේ භාවිත අවස්ථා දෙකක්. මොකද එක රසකාරකයක් විදියට දෙවෙනි එක ආහාර පරිරක්ෂකයක් විදියට. තුන්වෙනි එක තමයි මේක වැඩියෙන් පාවිච්චි කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන. ඔය සෝඩියම් ක්ලෝරයිඩ්
විද්‍යුත් විච්ඡේදනය කරනවා. විද්‍යුතයෙන් දෙකට කඩනවා. විද්‍යුත් විච්ඡේදනය ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඒ වගේම විද්‍යුත් රසායනයේ පාඩමට අපිට මේක ආයසරයක් කතා කරන 11 වසරේදී. ඒතර විද්‍යුත් විච්ඡේදනය හදන සෝඩියම් හා ක්ලෝරින් වායුව. ඒතර අරගන්න ක්ලෝරින් වායුව එකක් අරගන්නවා ජලය පිරිසිදු කරන්න පාවිච්චි කරන ක්ලෝරින් විදියට ක්ලෝරින් වායුව පාවිච්චි කරනවා. ඔය ක්ලෝරින් වායුව නිපදවන්න සෝඩියම් ක්ලෝරයිඩ් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම HCl හදන්න ක්ලෝරින් ඕන වෙනවා. ඒ ක්ලෝරින් නිෂ්පාදනය කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේ. ඒ වගේම අපි දන්නවා ප්‍රබල භස්මයක් වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි පාවිච්චි කරනවා සබන් කර්මාන්තයට. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන ඔය ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කළා එන සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයටත් මේ සෝඩියම් ක්ලෝරයිඩ්ම පාවිච්චි කරනවා. ඊට පස්සේදී සෝල්ලේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් හදන්නත් මේක පාවිච්චි කරනවා. මොකටද පාවිච්චි කරන්නේ? සෝල්ලේ කියලා කාර්මික නිෂ්පාදන ක්‍රමයක් තියෙනවා. ඒ සෝල්ලේ ක්‍රමය ඊට පස්සේ යූරියා නිෂ්පාදනයේ හේබර් ක්‍රමය ඕවා අපිට ඉගෙන ගන්න තියෙනවා. උසස් පෙළ කාබනික රසායනයේ කාර්මික රසායනයේට. ඒතකොට ලබන අවුරුද්දේ ඔයගොල්ලෝ ජීව විද්‍යාව හෝ සංයුක්ත ගණිතාංශයෙන් උසස් පෙළ හදාරනකොට ඔය සෝල්ලේ ක්‍රමයයි හේබර් ක්‍රමය ඔය ටික කාර්මික රසායනයේදී ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න. දැනට අපි නම විතරක් ඉගෙන ගන්නවා. සෝල්ලේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේට මේ සෝඩියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරනවා. ඒ වගේම මේක තව පාවිච්චි කරනවා මැටි බාන්න ග්ලේස් කරන්න. ඒ වගේම සබන් වර්ග සාදන්න සම්පදම් කරන්න වගේ වලටත් මේ සෝඩියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරනවා. මාත්‍රිකාවලිය අණු මාත්‍රිකාවලියම භස්ම කීපයක ලවණ කීපයක භාවිත ඒකෙත් අණු මාත්‍රිකාව සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකෙත් අණු මාත්‍රිකාව සෝඩියම් ක්ලෝරයිඩ්. ඉක්බඩ ලියන්න. අද පාඩම මෙතනින් ඉවර කළා. රෑ පන්තියේ විශේෂිත වෙච්ච පාඩම සාකච්ඡා කරනවා. එතකොට අදින් පස්සේදී බදාදා පන්තියට එක පාඩමකුත් සිකුරාදා පන්තියට තව පාඩමකුත් විදියට පාඩම් දෙකක් යනවා. එතකොට බදාදා රෑ 10:12 සිකුරාදා රෑ 10:12 ඒ වෙලාව ප්‍රශ්නයක් නෑ නේද? පසින්ද ප්‍රශ්නයක් නෑනේ? නෑ සර්. උදේ පන්තියේ සාර්ථක රෑම දවස් කීපෙම උදේ පන්තියේ ළමයි නෑ. අද ළමයි 9යි ඉන්නේ. උදේ 5ට පටන් ගන්න කියන පන්තියට 5 වෙනකොට ලොග් වෙලා ඉඳි ළමයි දෙන්නයි. අනිත් හැමෝම නෙමෙයි. හරි. පළවෙනි එක ලියන්න ඒකට සෝඩියම් ක්ලෝරයිඩ් පළවෙනි අවස්ථාව. ඒකට ලියන්න ආහාර රසකාරකයක් ලෙස පළවෙනි අවස්ථාව ආහාර රසකාරකයක් ලෙස ආහාර රසකාරකයක් ලෙස දෙක ආහාර පරිරක්ෂකයක් ලෙස දෙක ආහාර පරිරක්ෂකයක් ලෙස ආහාර පරිරක්ෂකයක් ලෙස ආහාර පරිරක්ෂකයක් ලෙස තුන ක්ලෝරින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා හේබර් ක්‍රමයෙන්
sodium carbonate නිපදවීමට සෝල් එකමෙන් sodium carbonate නිපදවීමට හරි ඔය තමයි පළවෙනි කෙනා ඒ කියන්නේ sodium chloride ගැන දැන් අපි කතා කරනවා copper sulfate ගැන මානු මාත්‍රකාව copper sulfate කියලා කියන්නේ අපේ විද්‍යාගාරයේ තියෙන ජනප්‍රිය දෙවන ලවණය copper sulfate ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන කුෂිකාර්මික කටයුතු වලදී දිලීරනාශකයක් ලෙස මොනවටද පාවිච්චි කරන්නේ කුෂිකාර්මික කටයුතු වල දිලීරනාශකයක් ලෙස දැන් මේ කතා කරන්න හොඳම කාලය කියලා මම හිතනවා ඒකට හේතුව තමයි අපි වසර 30ක් 40ක් මුළුල්ලේ කුෂිකාර්මික වගාවන්ට රසායනික ද්‍රව්‍ය දාන්න හුරු වෙලා අපි එක දිගට වහ කෑවා කොච්චර වස කෑවද කියලා කිව්වොත් එහෙමලා ලංකාවේ ප්‍රධානම කුෂිකාර්මික නගර දෙක තමයි කුෂිකාර්මික දිස්ත්‍රික්ක දෙක තමයි අනුරාධපුර හා පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක දෙක. ඒ කියන්නේ වැව් බැඳි රට. ඉතින් වැව් බැඳි රට නැත්නම් රජ රට කුෂිකාර්මික පවුල් අරගත්තොත් ඒ පවුල් 50%කට වඩා වැඩි ප්‍රමාණයක පවුලේ කොදුනාරකිය වෙච්ච ආදායම් උපදවන පුද්ගලයෝ වකුගඩු රෝගීන් වෙලා ඉන්නවා. ඒ කුෂික රටට බත සපේන ගොවි පවුල් වල ගොවියෝ ඔක්කොම මරණාසන්න වෙලා ඉන්නේ වකුගඩු රෝගී නිසා. දවසකට වකුගඩු රෝගීන් දහස් ගණනක් මේ රටෙන් අලුතෙන් ඇති වෙනවා. ඇති වෙන වකුගඩු රෝගීන් දහස් ගණනෙන් තවත් දහස් ගණනක් ජීවිතේ අතහැරලා යනවා. කියන්නේ මේ රටේ බත සපේන මට හොදගත්ත රජ වෙන්න පුළුවන් කියපු ගොවියෝ ටික අපිට බත් දෙන්න ගිහිල්ලා මිය දෙනවා. අකාලේ මිය යනවා. ඒ වගේම ඒ හදපු බතෙන් පෝෂණය වෙන අනෙක් මිනිස්සු ටික එක දවසකට දහස් ගාණක් පිළිකා රෝගීන් විදියට හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න පිළිකා රෝගීන්ගේ තවත් දහස් ගණනක් ඒ දවසකට මිය යනවා. එතකොට හිතන්න මේ රට කොච්චර අවාසනාවන්ත තත්ත්වයක තියෙනවද කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාම්ප්‍රදායික දැනුම් සම්භාරයක් ඔස්සේ අරගෙන ආපු මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය රටට විරුද්ධාර්ථකයෙන් පස්සේ ආපු බහුජාතික සමාගම් වලට ඕන විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. මේ රටේ වගා කරන බීජ ටික හදන්න ගත්තේ උන් හදන බීජ වලට උන්ගේ තෙල් ටික ගහන්න ඕන වුණා. උන්ගේ පොර ටික ගහන්න ඕන වුණා. පලිබෝධකයෝ වැඩි වුණා. අපේ මිනිස්සුන්ගේ දැඩි තෘෂ්ණාව නිසා කුඹුරු ආශ්‍රිතව තිබෙ කැලෑ කුට්ටි එලි කරා. කැලෑ කුට්ටි එලි කළා ඒවත් කුඹුරු කරා. ඒ වගේම කුඹුරු අයිනෙන් ගලාගේ දිය පහර වලට වස එකතු වුණා. එකතු වෙච්ච වස නිසා ඒ වගේ තිබ්බ ජෛව සම්පත් විනාශ වෙලා ගියා. ජෛව ප්‍රතිචක්‍රීකරණය එක මොහොතක එක සැනින් එන හිටියා. පස්සේ තිබ්බ පෝෂක පදාර්ථ වියකිලා ගියා. නැවත ප්‍රතිචක්‍රීකරණයක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම කුඹුරට ආපු හිතකර සත්තු දෙකම මරලා දැම්මා. හිතකරයන්ගේ ලැබුණු වාසිය නැති වුණා. ඒ සියල්ල අපිට සිද්ධ වුණා කාර්මිකව ලබා ගන්න, කෘත්‍රිමව ලබා ගන්න. ඒ කෘත්‍රිමව ලබා ගැනීමේදී අපි මේ මහ පොළවට දරා ගන්න බැරි වසක් එකතු කරා, දරා ගන්න බැරි විසක් එකතු කරා. අධික ලෙස බැරලෝහ එකතු කරා. එකතු කරපු බැරලෝහ වලින් කොටසක් ආහාර වලට ගියා. තව කොටසක් වතුරට මුසු වුණා. තව කොටසක් පොළවේ ගැබ්බුණා. ඔය ඔක්කොම ටික අන්තිමේදී අපේ දේහ වලට ගියා. ඒ කියපේ වගේ අවුරුදු 120ට 220ක් ආයුබෝ කියපු જાතියේ 120ක් හරියටක් 120න් හරියටක් ජීවත් වෙන්න නිරෝගී සම්පන්නව ජීවත් වෙන්න බැරි මිනිස්සු බිහි වෙන්න පටන් ගත්තා. ඒ කාලකන්ණි යුගයේ නිවා කරලා යලිත්තර ශිෂ්ට සම්පන්න එළියගේ ශක්තිවන්ත යුගයට යන්න
මුල් ගමන ආරම්භ කළ තියෙනවා කාබනික ගොවිතැනත් එක්කලා. අපේ නැති වෙලා ගියපු සාම්ප්‍රදායික දැනුම් පද්ධති නැවත ඉස්මතු වෙන්න අවශ්‍ය යුගයකට ඇවිල්ලා. අන්නේ යුගයේදී අර දිලීරනාශක විදියට මේ මහ පොළොවට විස එකතු කරනවට වඩා ඔන්න එකතු කරන්න පුළුවන් පොද ද්‍රව්‍ය විදියට තවත් එක් ලවණයක් ඇති වෙනවා. කුඹුරේ ලවණතාවය වැඩි වෙනකොට අලු ගහපු జాතියක් අපි. අලු වලින් එකක් ලවණතාවය නැති වුණා. ඒ වගේම පසෙන් අයින් වෙලා ගියපු khනිජ අයන ටික ආයේ මේ පසට එකතු වුණා. එහෙම જાතියක් කිවුල නැති කරන්න රසායනික ගහපු යුගය අයින් කරලා ආයෙත් අපි සාම්ප්‍රදායික යුගයකට යන්න පටන් අරන් තියෙනවා. ඒ පටන් ගැනීම තුළ මේ එන චූටි චූටි දැනුවත් අපිට අතිශය වැදගත් වෙනවා. වස විසෙන්තර ගොවිතැනක් තුළ නිරෝගී සම්පන්න જાතියක් බිහි කරන්න. ඒ බිහි කිරීමේදී කෘෂිකර්මාන්තයේ කටයුතු වලදී දිලීරනාශකයක් විදියට මේ කතා කරන කාබනික ගොවිතැනේදී කොපර් සල්ෆේට් මහඟු කාර්යයක් ඉටු කරනවා. ඒ වගේම රසායනික ප්‍රතිකාරක සාධාරණ විශේෂයෙන්ම මේ කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම බෙනඩික් හා ෆීලින්ග්ස් ද්‍රාවණ. ඔබට මතක ඇති බෙනඩික් පරීක්ෂාව මොකටද කරේ? කාබෝහයිඩ්‍රේට හඳුනගන්න. ෆීලින්ග්ස් පරීක්ෂාව ඒත් කාබෝහයිඩ්‍රේට වල සුවිශේෂී ඔක්සිහාරක සීනි හඳුනගන්න තමයි මේ බෙනඩික් හා ෆීලින්ග් පරීක්ෂා කරේ. ඉතින් බෙනඩික් හා ෆීලින්ග්ස් පරීක්ෂාව වගේ පරීක්ෂාවල ප්‍රතිකාරක හදන්නත් මේ කොපර් සල්ෆේට්ම වැදගත් වෙනවා. තව දුරටත් ලෝහවල තඹ ලෝහය ආලේප කිරීමට පාවිච්චි කරන විද්‍යුත් විච්ඡේදනයේ විද්‍යුත් විච්ඡේදයක් විදියට නැත්තම් විද්‍යුත් විච්ඡේදයක් විදියට අපි කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා. තව දුරටත් ගත්තොත් සායම් කර්මාන්තයේ නැතිවම බැරි සංයෝගයක් තමයි මේ කොපර් සල්ෆේට් කියලා කියන්නේ. හරි මාත්‍රිකාව කොපර් සල්ෆේට්. ඒකට පළවෙනි එක කියන්නේ කෘෂිකාර්මික කටයුතු වලදී දිලීරනාශකයක් ලෙස. අංක 1 කෘෂිකාර්මික කටයුතු වලදී දිලීරනාශකයක් ලෙස. පළවෙනි එක කෘෂිකාර්මික කටයුතු වලදී දිලීරනාශකයක් ලෙස. අංක 2 බෙනඩික් හා ෆීලින්ග්ස් වැනි රසායනික ප්‍රතිකාරක සෑදීමට. බෙනඩික් හා ෆීලින්ග්ස් වැනි රසායනික ප්‍රතිකාරක සෑදීමට. අංක 3 විද්‍යුත් ලෝහාලේපනයේදී අංක 3 විද්‍යුත් ලෝහාලේපනයේදී විද්‍යුත් විච්ඡේදයක් ලෙස. විද්‍යුත් ලෝහාලේපනයේදී විද්‍යුත් විච්ඡේදයක් ලෙස. අවසානික සායම් කර්මාන්තයේදී ඊළඟට අපි යනවා මේ පාඩමේ තියෙන අවසාන මාතෘකාවට. අවසාන මාතෘකාව නමින් උදාසීනීකරණය. මාතෘකාව ලියන්න උදාසීනීකරණය. තුන්වෙනි එක ආයි කියන්නකෝ. තුන්වෙනි එක විද්‍යුත් ලෝහාලේපනයේදී විද්‍යුත් විච්ඡේදයක් ලෙස. විද්‍යුත් ලෝහාලේපනයේදී විද්‍යුත් විච්ඡේදයක් ලෙස. හරි බලන් ඉන්න. ඔන්න දැන් අපිට කතා කරන්න දෙන උදාසීනීකරණය ගැන. උදාසීනීකරණය ගැන කතා කරනකොට අපිට කතා කරන්න මුලින්ම අම්ලයක් ගැන. අම්ලයක් කියලා කියන්නේ ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් ධනායන නිදහස් කරන සංයෝග. ජලීය මාධ්‍යයේදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන නිදහස් කර ගන්නවා නම් එයා අම්ලයක් වෙනවා. බෂ්මයක් කියලා කියන්නේ ජලීය මාධ්‍යයකදී අයනීකරණය වෙලා OH ශ්‍රීනායන නිදහස් කර ගන්නවා නම් එයා බෂ්මයක් වෙනවා. දැන් මෙන්න මේ අම්ලයක් නම් එයාගේ තියෙන අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් ධනායන තියෙනවා. බෂ්මයක් නම් එයාගේ OH ශ්‍රීනායන තියෙනවා.
ඊට පස්සේ උදාසීනීකරණය කියලා කියන්නේ ආම්ලික මාධ්‍ය කරා මේ තියෙන හයිඩ්‍රජන් ධනායන අයින් කරලා දානවා. වාෂ්මික මාධ්‍යයක් නම් මේ තියෙන OH ඍණායන අයින් කරනවා. හයිඩ්‍රජන් ධනායන අයින් කරන්න ලේසිම විදිය තමයි පුතේ මේ හයිඩ්‍රජන් ධනායනත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මේ මාධ්‍ය දෙක එකතු කරනවා OH ඍණායන. මොකද කරන්නේ? හයිඩ්‍රජන් ධනායන නිදහස් කරන්න එකතු කරනවා OH ඍණායන. අන්නේ වෙලාවට ගොඩ නැගෙනවා පුතේ H2O. ඔන්න ගොඩ නැගෙන කෙනා. ඔය තමයි ආම්ලිකතාව නැති කරන විදිය. වාෂ්මිකතාව නැති කරන්නේ මේ OH ශ්‍රේණියකින් ප්‍රතික්‍රියා කරන දානවා H ධන අයන. ඒ දැම්මම පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේදී මේ දෙක එකට එකතු වෙලා අර කලින් පරිදිම හැදෙනවා H2O. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා මේ දෙකේදීම අපි සිදු කරේ එකම ක්‍රියාවලියක් නිසා මේ ක්‍රියාවලියට අපි කියනවා උදාසීනීකරණය කියලා. අපි ලියමු. උදාසීනීකරණය anu ලියන්න. උදාසීනීකරණය anu අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධනායන. උදාසීනීකරණය anu අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධනායන. අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධනායන. අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධනායන. භාෂ්මයකින් නිදහස් වන OH ශ්‍රේණියන. OH ශ්‍රේණියන සංයෝජනය වී OH ශ්‍රේණියන සංයෝජනය වී OH ශ්‍රේණියන සංයෝජනය වී ජලාණු ගොඩනැගීමේ ක්‍රියාවලියයි. ජලාණු ගොඩනැගීමේ ක්‍රියාවලියයි. මෙහිදී ආම්ලික හා භාෂ්මිකතා වියකී ගොස්. 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 මාධ්‍ය උදාසීන වේ. ඉක්මනට මේක ලියා ගන්න. හරිද? බානුක හරිද? වතේෂ හරිද? හරි සර්. දියාන් හරිද? හරි නේද? ඔන්න ඔය විදිහට මේ පාඩම ඉවර වෙනවා. මේ පාඩමේ අද මේ කතා කරපු දේවල් ගැන පුතාලට අපහැදිලි තරක් තියනවාද? නොතේරුණු තැන තවදුරටත් පැහැදිලි විය යුතු තරක් තියනවාද? රොෂාන් තියනවාද පුතේ? තේරුම් නැති තැන අපහැදිලි තරක් තවදුරටත් තේරෙන්න ඕන තැන නෑ. අනිත් පුතාලා තියනවාද පුතේ? ගියාන් නෑ සර්. හැමෝටම තේරුණා නේද? තේරුණාද හැමෝටම? ඔව් සර්. හරි එහෙනම් ඔය විදිහට අපි මේ පාඩම ඉවර කරනවා. අලුත් පාඩමක් අද අපි අද රෑ 10ට පටන් ගන්නවා.
හැමෝටම පුළුවන් නේද? යාළුවෝ දැනුවත් කරන්න අද රාත්‍රී 10ට අලුත් පාඩම තියෙනවා. ඒ වගේම 7ට 9 අවසර පන්තිය තියෙනවා. ඇහැ ගන්න සම්බන්ධව ප්‍රශ්න තියෙන අයට 9 අවසර පන්තියට 7ට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට පන්ති නිමා කරනවා. හැමෝටම ආයුබෝවන්. අයිබෝවන් සර්